අද අපි කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය පාඩම යටතේ ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ පොතේ මිශ්‍ර අභ්‍යාස කිහිපයක් තමයි අපි කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ පළවෙනි ගාන. right? පළවෙනි ගාන අපි දන්නවා ත්‍රිකෝණමිතිය යටතේ ත්‍රිකෝණ අංග සාම්‍ය යටතේ ඔයගොල්ලන්ට ප්‍රධාන ප්‍රමේයන් හතරක් අපි සාකච්ඡා කරනවා. right? ඒතර මේ හතර දැන් අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ හතර ඇසුරින් තමයි මේ මිශ්‍ර අභ්‍යාස ටික අපි හදන්නේ. ඒතර මේ ප්‍රමේයන් හතරම අපිට මතක් කරගන්න පුළුවන්, අභ්‍යාස කරන්න පුළුවන් මේ ගණන් ටික අපි හදලා ඉවර වෙනවා. right? හරි. අපි එහෙනම් බලමු පළවෙනි ගාන කොහොමද අපි හදන්න පටන් ගන්න කියලා. ඉස්සෙල්ලාම අපි ජ්‍යාමිතිය ගානක් දුන්නට පස්සේ අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ දීලා තියෙන දත්ත මොකක්ද කියලා. අපි දත්තෙන් තමයි පටන් ගන්න. right? හරි. බලන්න දැන් මේ රූප සටහන දිහා මේ රූප සටහනේ අපිට දීලා තියෙන දේවල් මොනවද? එකක් තමයි දැන් මේ ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩමකින්ද අපි ඉස්සෙල්ලාම මේකේ දකින්න ඕන ත්‍රිකෝණ. පැහැදිලිව ත්‍රිකෝණ දෙකක් අපිට මේකේ අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව දීලා තියෙනවා AX සමාන්තරයි YB කියලා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ AX සමානයි YB කියලා දීලා තියෙනවා. AX සමානයි YB. මේ දෙකක් ගහලා තියෙන්නේ. ඒතර මේ සලකුණෙන් කියන්නේ මොකද්ද? මේ රේඛාවට දිගින් සමානයි කියන එක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ කියලා තියෙනවා රේඛා P හිදී එකිනෙක සමච්ඡේදනය වෙන බව පෙන්වන්න. ඒතර දීලා තියෙන ප්‍රධාන දත්ත දෙක මොකද්ද? මේ රූප සටහනක් තියෙනවා. මේකේ මේ රේඛා දෙක සමාන්තරයි කියනවා. ඒ වගේම මේ රේඛා දෙක සමානයි කියලා කියනවා. ඒ දෙන්නා මෙහෙම P හිදී ඡේදනය වෙලා තියෙනවා. right? අපිට කියනවා P හිදී මෙන්න මේ රේඛා දෙක AX සහ AB සහ YX කියන රේඛා දෙක සමච්ඡේදනය වෙනවා කියලා පෙන්වන්නේ කියලා. right? අපි දැන් යන් ගාන හදන්න. හරි. මේ විදිහට දල රූප සටහනක් හදගෙන තියෙනවා. හරි. right. දැන් මේක ත්‍රිකෝණ අංග සාම්‍යයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ. ත්‍රිකෝණ අංග සාම්‍යයට යනකොට ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන ක්‍රම හතරක් යටතේදී අපි ත්‍රිකෝණ අංග සම කරන්නේ. දැන් අපිට පෙන්වන්න ඕනේ මෙන්න මෙයා. right? මෙන්න මේ YP කියන දිග සමානයි කියලා පෙන්වන්න ඕනේ මොකටද? XP කියන දිගට. හරි. ඒ වගේම අපිට පෙන්වන්න ඕනේ මෙන්න මේ දිග. ගද්ද? AP කියන දිග සමානයි කියලා කාටද? PB ට. right? ඒතර දෙක තමයි පෙන්වන්නේ. ඒතර දැන් අපිට සාධනය කළ යුත්තේ තියෙන්නේ ඔන්න ඔය සමාන කිරීම පෙන්වන්න එක. ඒතර මේ සමාන කිරීම පෙන්වන්න නම් අපි මොකද කරන්න ඕන? එහෙනම් අපිට දැන් මේ ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩමකින්ද අපිට තෝරගන්න වෙන ත්‍රිකෝණ දෙකක්. මේ ත්‍රිකෝණ දෙක වෙන්නේ එතකොට මොකද්ද? AXP ත්‍රිකෝණය සහ YBP කියන ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි පෙන්නුවොත් අපිට පුළුවන් වෙනවා මේ ත්‍රිකෝණ දෙක ඇසුරින් ඒ අංග සම අවස්ථා ඇසුරින් මේ පාදයට සමානයි කියලා පෙන්වන්න. බලමු දැන් කොහොමද ඒක කරන්නේ කියලා. right? එතකොට මේකට දැන් දැනට අපිට දීලා තියෙන දත්ත දෙකයි තියෙන්නේ. ප්‍රධාන දත්ත දෙකයි දීලා තියෙන්නේ. මොකක්ද දීලා තියෙන්නේ? දීලා තියෙන්නේ මේ රේඛාවට සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ රේඛාවට දිගින් සමානයි කියලා දීලා තියෙනවා. right? එතකොට දැන් ත්‍රිකෝණ අංග සම කරන්න ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න නම් අපි ඉස්ලාම් ලියගමුකෝ. අපි තෝරගන්නවා ත්‍රිකෝණ අපි දැන් මේක යන්නේ මේ ත්‍රිකෝණය අංග සම කරන්න යන්නේ. right? අපි ඉස්ලාම් ලියන මොකද්ද? AX P ත්‍රිකෝණය හා AXP ත්‍රිකෝණය හා PYB ත්‍රිකෝණය. හරි. හොඳයි ත්‍රිකෝණ දෙක අපි තෝරගත්තා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. දැන් අපි අංග සම කරන්න කලින් අපි බලන්න ඕනේ මොන අවස්ථාවකටද මේ දෙක අංග සම කරන්න වෙන්නේ කියලා. දත්තෙන් දීලා තියෙනවා එක අවස්ථාවක් තියෙනවා AX පාදය YB පාදයට සමානයි කියලා. ඒක අපි කොහොමද පාවිච්චි කරන්න බෑ. ඔන්න එතකොට පාදයක් සමාන වෙලා තියෙනවා. පාදයක් සමාන වුණා. පාදයක් සමාන වෙන ත්‍රිකෝණ අංග සම අවස්ථා කියන එකක් තියෙනවා. පා අවස්ථාව, ඊළඟට පා අවස්ථාව, ඊළඟ කෝ අවස්ථාව. ඒතර අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද අපි තෝරගන්නේ මේකද? right. අපි බලමු තව මොනවද දීලා තියෙන්නේ. ඔන්න පාදයක් සමාන වුණා. ඊළඟට දැන් මේ රේඛාවට සමාන්තරයි කියලා. ඒතර සමාන්තර රේඛා ඇසුරින් අපිට ගන්න පුළුවන් මොනවද? සමාන්තර රේඛා දෙකක්
මේ විදිහට තීරයක් රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ හැදෙන ඒකාන්තර කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි, මිත්‍ර කෝණ වල එකතු 180 කියලා අපි දන්නවා. එතකොට මේකෙන් අපිට ඕන නම් තව එකක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ කෝණය. right? මේ කෝණය මේ කෝණයට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. හේතුව මොකද්ද? මේ රේඛාවට සමාන්තර නිසා මොකද මේ හැදෙන මේ Z අකුරේ හැදෙට හැදෙන කෝණය නේ නේද? එතකොට ඒකට අපි මොකද කියන්නේ? ඒකාන්තර කෝණ. මේ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. right? ඊට පස්සේ අපිට ඕන නම් මේ පැත්තෙනුත් ගන්න පුළුවන් මේ කෝණය මේ කෝණයට සමානයි කියලා. මොකද මේ පැත්තෙන් මෙන්න මේ කෝණය, ඒ කියන්නේ AXP කෝණය අපිට සමානයි කියලා ගන්න පුළුවන් PYB කෝණයට. හරි? දැන් ඔන්න අපිට අවිල්ල තියෙනවා මොකද්ද? කෝණ දෙකකුයි පාදෙකුයි. කෝණ දෙකකුයි පාදෙකුයි සමානයි කියලා අවිල්ල තියෙනවා. right? දැන් මෙන්න මෙහෙම අවස්ථාවකට ආවොත් එහෙම අපිට මේ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. right? බැලු බැලමට ප්‍රධාන දත්තේ ওই දෙකනේ. ඒතකොට මේ දෙකෙන් අපිට ගන්න පුළුවන් දෙක තමයි ওই දෙක. ඒතකොට දැන් මේ දෙකෙන් අපිට අංග සමයි කියලා කියන්න පුළුවන් මොකද්ද? දැන් මෙතන කෝණ දෙකයි පාදයයි කියන අපේ අවස්ථාව මොකද්ද? කෝකෝපා අවස්ථාව. ඒතර කෝකෝපා අවස්ථාව යටතේ මේ දෙක අංග සමයි කියලා දැන් කියන්න පුළුවන්ද? බෑ. හේතුව තමයි මොකද්ද? මෙන්න මේ කෝණ දෙක සමාන වෙලා තියෙන කෝණ දෙකද අපි කෝකෝපා අවස්ථාව යටතේ අපි කතා කරන්නේ මොකද්ද? ත්‍රිකෝණ දෙක කෝණ දෙකක් සහ අනුරූපපාදයක් තමයි සමාන වෙන්නේ. ඒතකොට දැන් අනුරූපපාදය කියලා කියන්නේ මෙයාට නම් මෙයා. මෙයාට නම් මෙයා තමයි අනුරූපපාදය. අනුරූපපාදය කියන්නේ මේ අදාළ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. නමුත් සමාන වෙලා තියෙන අනුරූපපාදය නෙවෙයි. ඒකින්ද මේ දෙකම අපිට ගන්න බෑ. right? ඒකින්ද අපි වෙන විදිහක් බලන්න ඕන. right? හරි. අපි එකක් ගත්තා අර විදිහට. ඒකින්ද අපි ඒකාන්තර කෝණ වලින් එකක් ගත්තා. ඊළඟට මම යනවා මෙන්න මෙතෙන්ද. අපිට තව අවස්ථාවක් තියෙනවා මෙන්න මෙතන. මේ දෙක මොකද්ද? මේ රේඛා දෙක එකිනෙක ඡේදනය වෙලා තියෙනවා. ඒතකොට ඡේදනය වලට අපි දන්න මොකද්ද? මෙන්න මේ හැදෙන කෝණ දෙක. මේවට මොනවද කියන්නේ? ඔව් ඔයගොල්ලෝ ඉස්සල්ලාම ඉගෙන ගන්න මුලින්ම ඉගෙන ගන්න ප්‍රමේයයක් අතන තියෙන්නේ. කියන්නේ රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීම නිසා හැදෙන මොකද්ද? ප්‍රතිමුඛ කෝණ සමානයි. දැන් හරිනේ. දැන් හරි. කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා. ඒ වගේම එකක අනුරූපපාදයක් තමයි සමාන වෙලා තියෙන්නේ. එහෙනම් අපිට දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. හරි. දැන් අපි ලියමු මේ අංග සමහස්ථාවන්. මේ ලියනකොට මේ ත්‍රිකෝණයෙන් තෝරගන්නේවා ඉස්සෙල්ලා ලියන මේ ත්‍රිකෝණයෙන් තෝරගන්නේවා දෙවෙනියට ලියන්න. හරි. ඊළඟට අපි ඉස්සෙල්ලාම දීලා තියෙන දත්තයන් ටික ලියාගමුකෝ. AXP ත්‍රිකෝණයෙන් අපි ලියනවා මොකද්ද? AX සමානයි YB. මොකද්ද මේ? හේතු ලියන්න ඕනි දත්තය right? x සමානයි yb. ඊළඟට කෝණ ලියන්න පුළුවන් අපිට. AXAP කෝණය. XAP කෝණය සමානයි XAP කෝණය සමානයි PBY කෝණය. PBY කෝණය. right? ඒක මොකද්ද? හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. එහෙම නැත්නම් අපිට මේ දෙක සමාන්තරයි කියලා ලිව්වත් ඇති මේක. මොකද්ද? AX සමාන්තරයි YB නිසා. x සමානාන්තරයි YB කියලා ලිව්වොත් හරි. ඒක නිසා මේ දෙක සමාන වෙන්නේ. right? ඊළඟට මෙන්න මේ කෝණ දෙක. මේ ත්‍රිකෝණයෙන් APX කෝණය. APX කෝණය සමානයි YPB කෝණය. YPB කෝණ. හරි. මේකට හේතුව මොකද්ද? ඔව්. ඒකට හේතුව තමයි මොනවාද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. right? ප්‍රතිමුඛ කෝණ.
එතකොට දැන් ප්‍රධාන අවස්ථා තුනක් හරි නේ කෝණ දෙකයි පාදය. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මොකද්ද? නිසා අපිට ලියන්න පුළුවන් APX ත්‍රිකෝණය අංග සමයි YPB ත්‍රිකෝණය. හේතුව මොකද්ද? හේතුව තමයි කෝකෝපාවස්ථාව. කෝකෝපාවස්ථාවට තමයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. right හරි. දැන් ඔන්න අපි දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වමු. දැන් අපිට සාධනය කරන්න තියෙන මොකද්ද? මෙන්න මේ රේඛා දෙක AB රේඛාවයි YX රේඛාවයි මොකද වෙන්නේ? AB රේඛාව YX රේඛාවයි එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් අපිට කියන්න ඕනේ මොකද්ද? XP සමානයි YP XP සමානයි PY කියලා කියන්න ඕනේ. AP සමානයි YB. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි ඉන්න මොකද වෙන්නේ? අනුරූප අංග සමානයි. අනුරූප අංග සමානයි නේ. ලියනවා මොකද්ද? අනුරූප අංග සමාන නිසා සමාන අනුරූපංග සමාන නිසා මොකද ලියන්න පුළුවන්? දැන් මෙන්න මේ පාද මේ කෝණයට අනුරූපංගය මොකද්ද? XP. මේ කෝණයට අනුරූපංගය මොකද්ද? YP. ලියන්න පුළුවන් මොකද්ද? XP සමානයි YB. right හේතුව නම් වරහන් නැති අපි ලියන්න පුළුවන් මොකද හේතුව? XAP කෝණය සමානයි XAP කෝණය සමානයි PBY කෝණය නිසා. හරි වන්න එකක් හරි. ඊළඟට දැන් මේ කෝණ දෙක සමානයි නේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මේ කෝණ මේ කෝණයට සමාන වෙනවා. මේ කෝණ මේ කෝණයට සමාන වෙනවා. ඒතකොට මේ කෝණ මේ කෝණයට සමාන වෙන හින්දා මොකද ලියන්න පුළුවන්? ඔව් මුල් ත්‍රිකෝණයෙන් AP සමානයි PB. හේතුව මොකද්ද? මේ කෝණ මේ කෝණයට සමාන හින්දා. මොකද්ද? AXP කෝණය සමානයි AXP කෝණය සමානයි PYB කෝණ. PYB කෝණය නිසා. right මෙන්න සමගද වෙන්නේ? දැන් ඔන්න මේ පාදයට අපි මේක ලකුණු කරත් එහෙම මෙන්න මේ පාදය මේ පාදයට සමානයි. ඒ වගේම මෙන්න මේ පාදය මේ පාදයට සමානයි. එහෙනම් මොකද වෙන්නේ? එම නිසා මොකද වෙන්නේ? අපිට පෙන්වන්න ඕනේ AB හා YX මොකද වෙන්නේ? P හිදී සමච්ඡේදනය වේ. දනය වේ. right මොකද තමයි අපිට සාධනය කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙන්න ඕනි
මොකද්ද සුදුසුම අවස්ථාව අංග සම කිරීම යටතේ තෝරගන්න. right? ප්‍රධාන අංග සම කිරීමේ අවස්ථා හතරක් තියෙනවා. මේ අවස්ථා හතරෙන් කොහොමද අපි අදාළ අවස්ථා තුන තෝරගන්නේ කියන එක මූලික ප්‍රමේයන් වලට යටත්ව තමයි කල්පනා කරන්නේ. මෙතෙන්දී අපිට ඕන මේ කෝණේ දෙක ගන්න තිබ්බ සමාන වෙන කෝණ. නමුත් අපි ඒක ගත්තේ නැහැ. හේතුව මොකද්ද? එතකොට මේක අපිට අංග සම කිරීමේ අර මූලික අවස්ථාවන්ට ගැලපෙන්නේ නැහැ. ඒකින්ද හරියට ඒවා තෝරගෙන අපි පරණ ජ්‍යාමිති පිළිබඳ දැනුමත් පාවිච්චි කරලා තමයි මේ විදිහ ගානක් හදන්නේ. right? හරි. ඊළඟට එහෙනම් තවත් ගානක් හදමු.